අලුත් විප් එක්ස්ට්‍රා ඇන්ටි ස්මෙල් ලෙමන් මින්ට් බලයයි තද දුගඳ සුන් කරයි. ආයුබෝවන් ඔබ එක්වන්නේ අද දෙරණ දහවල් 12:30 මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. COVID-19 ආසාදිතව මෙරට සිදු වූ 11 වන මරණය අද වාර්තා වේ. විදේශගතව සිට පැමිණෙන්නන්ට අද සිට ගුවන්තොටුපළේදීම PCR පරීක්ෂණ. මැතිවරණ දිනේ අභියෝගයට ලක් කළ පෙත්සම් සරකා බැලීම දසවන දිනටත් ඇරඹේ. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. COVID-19 හේතුවෙන් මෙරට සිදු වූ 11 වන මරණය අද වාර්තා වුණා. මෙලෙස මියගොස් ඇත්තේ කුවේට්හි සිට පැමිණ ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව හෝමාගම රෝහලේ දැඩි සත්කාර එකකේ ප්‍රතිකාර ලැබමින් සිටි 45 හැවිරිදි පිරිමි අයෙක්. COVID-19 හේතුවෙන් මෙරට සිදු 11 වන මරණය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද නිවේදනය කළා. මෙලෙස මියගොස් තිබෙන්නේ කුවේට්හි සිට පැමිණ ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි 45 හැවිරිදි පිරිමි අයෙක්. අදාළ පුද්ගලයා රෝහල්ගත කර තිබුණේ ඉකුත් මැයි 26 වනදා වන අතර අදාළියම 2:50ට පමණ ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කුරුණෑගල රිදීගම නහල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකු වන ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීතිවලට අනුකූලව හෝමාගම නියදගල ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතයි. ඊයේ දිනේ තුල මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතින් ගණන 13ක් වන අතර ඉන් 9 දෙනෙකුම විදේශයන්ගේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අයයි. රුසියාවේ සිට පැමිණි 7 දෙනෙකු සහ බංග්ලාදේශයේ සිට පැමිණි 2 දෙනෙකු ඒ අතරට අයත්. සෙසු සිව්දෙනා නාවික හමුදා සාමාජිකින් බව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළා. මේ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත COVID-19 ආසාදිතින් ගණන 1633ක්. ඒ අතරින් 801 දෙනෙකු පූර්ණ සුවය ලබා සිටින අතර 821 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණ යටතේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඊයේ දිනේ PCR පරීක්ෂණ 1420ක් කළා තියෙනවා. මේ PCR පරීක්ෂණ වැඩි අවදානම් රටවලින් පැමිණෙන අය සඳහා ගුවන් තොටුපළ තුලදීම එම පරීක්ෂණ වලට සාම්පල් ලබා ගැනීමේ ක්‍රියාවලියේ ශක්්‍යතාවය සොයා බැලීම සඳහා අද දින නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මහජන සේවා ගුවන් තොටුපළට යනවා. මේ අනුව වැඩි අවදානම් රටවල සිට පැමිණෙන උදවියගේ සාම්පල් ගැනීම ගුවන් තොටුපළේදීම සිදු කරනවා. මේ අතර යාපනය ප්‍රදේශයේ සිටි ඉන්දිය ජාතිකයන් 226 දෙනෙකු අද පෙරවරුවේ පිටකොටුව ගුණසිංහපුර බස් නැවතුම් පොළ වෙත රැගෙන එනු ලැබුවා. ඒ කොළඹ වරාය වෙත පැමිණෙන ඉන්දිය රජයට අයත් නෞකාවකින් ඔවුන් යලි මවුරට බලා යැවීම සඳහායි. මවුරට යාමට අපේක්ෂාවෙන් සිටින තවත් ඉන්දිය ජාතිකයන් 400 දෙනෙකු පමණද මෙම කණ්ඩායමට එක් කිරීමට නියමිතයි. මේ අතර අද සිට එළඹෙන ජුනි 3 වනදා දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10 සිට අලියුම 4 දක්වා පමණයි. ජුනි 3 වන දින රාත්‍රී 10ට දිවයින පුරා පැනවෙන ඇඳිරි නීතිය ජුනි 6 අලියුම 4 දක්වා ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය සඳහන් කළා. ඒ අනුව ජුනි 4 බ්‍රහස්පතින්දා සහ පොසොන් පොහොය යෙදෙන ජුනි 5 වන සිකුරාදා යන දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී ඇති නිර්දේශ මත ආරක්ෂක අමාත්‍යාංශ අවසරය ඇතිව ඉදිරියේදී සංගීත ප්‍රසංග පැවැත්වීමට බාධාවක් නොවන බව රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජයලත් ගුණතිලක මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ අද දෙරණ බිග් ෆෝකස් සංවාදයට එක්වෙමින්. මේ අතර ඇඳිරි නීතිය හේතුවෙන් අද දිනයට කල් දැමූ BNS ඩ්‍රයිවින් කොන්සර්ට් සංගීත ප්‍රසංගය අද පස්වරු 5ට රත්මලාන ගුවන්තොටුපළේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. දැන් ලංකාවේ ඕනම කෙනෙකුට එහෙමනම් ජයලත් මහත්මයා පුළුවන් නේද සංගීත සංදර්ශනයක් පවත්වන්න මේක ආදර්ශයට අරගෙන? පෙරම පුළුවන්. අපිට දැනට දීලා තියෙන වෘත්තීය සෞඛ්‍ය ඒකකේනොත් මෙම ගයිඩ්ලයින් විශේෂයෙන්ම ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අවසරයකින් පසුව මෙම ගයිඩ්ලයින් ක්‍රියාත්මක කරොත් ඉදිරියේදී මම හිතන්නේ මේ අපි දෙවෙනි කොවිඩ් රැල්ලක් ඇති නොවි අපේ රට යථා තත්ත්වයට පත් කිරීමට ඉඩ පුළුවන්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා මාර්ගෝපදේශ 46කින් යුක්ත මාලාවක් නිකුත් කරා. මේකේ සඳහන් වෙනවද මේ සංගීත හෝ වෙනත් කලා
කටයුත්තක් පවත්වනවා නම් මොනවද අපි පිළිපදිය යුතු දේවල් කියලා මේකෙත් තියෙනවා එක්තරා විදිහක විශේෂයෙන්ම රැස්වීම පැවැත්වීම ඒ වගේම මේ වගේ උත්සව පැවැත්වීම වැඩි ජනතාවක් එක්කව වෙලා කරන අවස්ථාවක දීලා තියෙන ගයිඩ්ලයින් තියෙනවා. යා කොමදෝරු සම්පත් වික්‍රමරත්න අපිට කියන්න ඔබතුමාලා කී දෙනෙක් එදා දවසේ ආවද ගුවන්තොටුපොළ පරිශ්‍රයට? වාහන 600කට තමයි අපි සැලසුම් සූදානම් කරලා තිබ්බේ. වාහන 600ම වගේ ආවා. එක වාහනයක 4ක්, සමහර වාහනවල 5ක්, සමහර වාහනවල 6ක් වගේ ඉඩ දීලා තිබුණා. වාහන සංඛ්‍යාවත් එක්ක බලපුවම මම හිතන්නේ මිනිස්සු 2500ක් 2700ක් අතර එන්න ඇති. ටිකට් එක ලබා ගන්න පුද්ගලයාගේ හැඳුනුම්පත් අංකය ඒ වගේම එන වාහනේ නිර්ණය වෙලා ඉවරයි. රථගාල සකස් කරේ ඒකට අනුව. එන්න කලින් අපිට හොඳ සූදානමකට එන්න පුළුවන්. අපි දන්නවා වාහනේන මූලිකයාගේ හැඳුනුම්පත සහ වාහනේ අයිතිකරුගේ නම. අපිට ලැබිලා තිබ්බේ එන පිරිසගේ ආරක්ෂාව විශේෂයෙන්. ඉතින් එතනදී අපිට ඒ පැත්තත් බලා ගැනීමට හැකියාවක් ආවා. මුළු කාර්යයම කරන්න මම හිතන්නේ ෂෝ එක කරනවට වැඩිය අමාරු කෑල්ලුනේ මේක ඕගනයිස් කරන එක. මම හිතන්නේ ඉස්සෙල්ලාම කියන්න ඕනේ රටක් හැටියට අපි හරි ආඩම්බර වෙන්න ඕනේ. මොකද මුළු ලෝකෙම 11 වෙනි තැනට තමයි ශ්‍රී ලංකාව මේ වගේ දෙයක් කරන්නේ. දකුණු ආසියාවේ පළවෙනි වතාවට වෙන්නේ. ජීවිතේ පළවෙනි පාරට අපිටත් හරි අලුත් අත්දැකීමක් වුණා. හැබැයි මම හිතන්නේ ඒ වෙනයත් එක්ක හරි ආඩම්බරයි කියන්නේ මම හිතන්නේ ඒක ලස්සනටම වුණා. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන්. ප්‍රජා සවි බලගැන්වීම සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ දියුරුම් දුන්නා. මෙම අමාත්‍ය දුර මීට පෙරදරුවේ අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතායි. ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් ප්‍රජා සවි බලගැන්වීම සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය දුරය පුරප්පාඩු වුණා. ඒ අනුව අමාත්‍ය දුරය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දියුරුම් දී තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මෙම අමාත්‍ය දුරේ දියුරුම් දුන්නා. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර උද්ගත වී ඇති අර්බුදය සම්බන්ධයෙන් අදත් දේශපාලන නියෝජිතයන් අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයයි සමගි ජන බලවේගයයි අතර තියෙන ගැටුම කිසිසේත්ම මැතිවරණය කල් දැමීමට හේතුවක් වෙන්නේ නැහැ. මොකද ජනතාව තමයි තීන්දුව කරන්න ඕනේ මැතිවරණයක් අවශ්‍යද නැද්ද කියන කාරණාව. සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු සමගි ජන බලවේගයේ ජයග්‍රාහී ගමනකට ගමන් කරමින් තියෙනකොට මේ වෙලාවේ ඒ ගමන කඩාකප්පල් කරන්න ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුව තමයි එක්සත් ජාතික පක්ෂයේ නායකයන් කියා ගන්නා කණ්ඩායම මේ කරන්නේ. විනය පරීක්ෂණ දාන්න, පක්ෂ සමාජිකත්ව අයින් කරන්න. මේ මොන විහිළු කතාවද? පක්ෂ දෙකේම කට්ටියගේ වතකොත දැන් අහගන්න පුළුවන් දෙගොල්ලන්ගෙම. ඒක නිසා යම් කිසි කට්ටියක් කියන්න පුළුවන් දැන් කට්ටියක් ආණ්ඩුවට සහයෝගය දෙනවා, තව කට්ටියක් අනිත් පැත්තට සහයෝගය දෙනවා. මේ දෙගොල්ලොම එකයි. නිසා එකට ආණ්ඩු කරපු පිරිසක් ඉන්නේ ඔය දෙගොල්ලොම. පොට්ටුව වික්‍රමසිංහ මහත්තයාගෙන් ගන්න පුළුවන් උප්පරිම ප්‍රයෝජන ගන්න. රටට ඕනේ විකල්ප දේශපාලන බලවේගයක්. අපේ කණ්ඩායම ඇතුළේ හිටපු දූෂිත පිරිස අද ඉවත් වෙලා තිබෙනවා. ඒක අපිට ශක්තියක්, ඒ වගේම ලොකු හිතට සහනයක්. දැන් සමගි පෙරමුණේ ඉන්නවා මහ බැංකු හොරකමට සම්බන්ධයි. එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමෙත් ඉන්නවා මහ බැංකු හොරකමට සම්බන්ධයි. අද එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම දෙකට බෙදලා තියෙනවා. මම හිතන්නේ රටක් හැටියට ශක්තිමත්ව යන්න නම් හොඳ දේශපාලන ස්ථාවරයක් රටක තියෙන්න ඕනේ. ඒ ස්ථාවරය ගොඩනගන්න පුළුවන් වෙන්නේ පොහොට්ටුවට විතරයි. මහමැතිවරණ දිනයේ අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම ශ්‍රේෂ්ඨ අධිකරණයේදී අද දසවන දිනයටත් සිදු කෙරෙනවා. අද පෙරවරු 10ට පෙත්සම් සලකා බැලීම ආරම්භ වූ බවයි අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේ. පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨ අධිකරණයට ඉදිරිපත් වී තිබූ පෙත්සම් සලකා බැලීම අද ආරම්භ කෙරුණේ 10 වැනි දිනටයි. පෙත්සම් වල වැඩිදුර සලකා බැලීම අද පෙරවරු 10ට ආරම්භ කෙරුණු බවයි අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේ. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනික අලු විහාරයේ සිසිරද ආබ්‍රෝ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්කොල්ල යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලීම සිදු කෙරෙනවා. ඒ අනුව අද පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ගේ පිළිතුරු දේශන ඉදිරිපත් කෙරෙනවා. මේ අතර දේශපාලන පලිගැලීම් පිළිබඳ පරීක්ෂණ පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා ඇවන්ගඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද දෙවන දිනටත් පැමිණියා. අද දිනේ මම බලාපොරොත්තු වෙනවා මේ දේශපාලන පරිගැනීම කොහොමද කරේ ඇමන්ගාඩ් ආයතනයට ගහලා වත්මන් ගරු ජනාධිපතිවරයාව අපහසුතාවට පත් කළ ඌ අත්අඩංගුවට ගැනීමට මේ දේශපාලඥයෝ කොහොමද ක්‍රියා කරේ විශේෂයෙන් CID එකට ටීම් පහක් මාරු කරගෙන කණ්ඩායම් පහක් මාරු කරලා ඒකට අවශ්‍ය දේවල් ලියව ගන්න ඊට අල්ලසා දූෂණ දෙපාර්තමේන්තුවේ තුන් පාරක් ටීම් මාරු කරලා කණ්ඩායම් මාරු කරලා අවශ්‍ය දේවල් ලියා ගන්න නීතිපතිට කරපු බලපෑම් විශේෂයෙන් නීතිපති එකේ සෝදගම්රත් මහත්මයා ඒක ප්‍රකාශ කරා හිටපු ගරු යුවන්ජන් විජේතිලක මැතිතුමා නීතිපතිවරයා
ප්‍රථම වතාවට ශ්‍රී ලංකා ඉතිහාසයේ පත්තරයකට සම්මුඛ සාකච්ඡාවක් දෙන්න උනා. ඔහු මේ කරේ සද්භාවයෙන් කියන එක. ඒ අද ඔක්කොම අපි ඉදිරිපත් කරනවා. ඊට අමතරව විශේෂයෙන් මම කියන්න ඕනේ මේ රටේ දේශපාලඥයෝ ජරා ජීර්ණෝත්තු දේශපාලඥයෝ කොහොමද බලපෑම් කරේ? ඒ බලපෑම් කරපු හේතුවයි කප්පම් ගත් ආකාරයේ ඔවුන්ගේ නම්ගම් එම හඬපට අද මම මේ ජනාධිපති කමිෂන් අද සහ ඉදිරියට පැවැත්වෙන කමිෂන් සභාවේ විමර්ශන වලදී සහ උසාවියේදී මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. නම්ගම් ඇතුළු ඒ ඔක්කොම ඉදිරියේදී දැක ගන්න පුළුවන් හැකි වෙනවා ඔබතුමාලට. මෙවර රාජ්‍ය පොසොන් උත්සවය ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා. කෙසේ වෙතත් පනවා ඇති ඇඳිරි නිති තත්ත්වයේ හමුවේ නිවසේ සිට පොසොන් සැමරුම සිදු කරන ලෙස මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැඟුණවැවේ ධම්මරතන හිමියන් ඉල්ලීමක් කරනවා. මෙවර රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීමට නියමිත ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානය ඒ සඳහා සූදානම් වන්නේ මෙලෙසින්. අනබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩමවලා වසර 2328ක් සපිරීම නිමිති කරගෙන රාජ්‍ය පොසොන් මහ පිංකම ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරස්ථානයේ මුල් කරගෙන ලංකාවෙම මේ මහ පිංකම සිද්ධ වෙනවා. 4 වෙනිදා ගරු අග්‍රාමාත්‍යතුමාගේ සම්ප්‍රාප්තියත් ඒ වගේම රාජ්‍ය පොසොන් මහ පිංකම හැටියට සැලකෙන පොහොය දවසේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සම්ප්‍රාප්තියත් ත්‍රිනිකායික අතිගරු මහානායක මාහිම්පාන් වහන්සේලාගේ වැඩමවීමෙන් අනතුරුව මිහිඳු මහරහතන් වහන්සේ උදෙසා කරන ලබන පුද පූජාවන් වගේම ධාතුන් වහන්සේලා වන්දනා කිරීම ආලෝක පූජාවන් පැලසිටුවීම උදරයක් නිකුත් කිරීම සන්නස් පත්‍රය පිළිගැනීම යන පුණ්‍යවන්ත කටයුතු රාශියක් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයේ මුල් කරගෙන සිද්ධ වෙනවා. අනබුදු මිහිඳු මහරහතන් වහන්සේ වන්දනා කිරීම සඳහා මෙවර පැමිණීමට හැකියාවක් නැහැ. ඉතින් එම නිසා සෞඛ්‍ය උපදෙස් අනුව රජයේ ගෙන යන වැඩපිළිවෙලට අපි සහයෝගයක් දෙමින් නිවසේ සිට පෙළ ගැහෙන්න කියලා හැමදෙනාගේම ඉල්ලීමක් කර සිටිනවා. මනුසත් දෙරණ අප ආරම්භ කළ ක්‍රියාන්විතයට විවිධ පුද්ගලයන්ගෙන් තවදුරටත් ආධාර උපකාර ලැබෙමින් පවතිනවා. අදත් එලෙස මනුසත් දෙරණට ආධාර ලබා දීමට ඉදිරිපත් වුණේ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් පිරිසක්. ඔවුන් මෙලෙස මනුසත් දෙරණ සමග අත්වල බැඳගත්තේ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ පිහිටුවා වසර 25ක් පිරීම නිමිත්තෙන්. COVID-19 වෛරස ව්‍යාප්තියත් සමග රට අසීරු තත්වයකට පත් වූ අවස්ථාවේදී ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් අප ක්‍රියාත්මක කළේ මාධ්‍ය මෙහෙවරකට එහා ගිය සමාජ වගකීමක් සියතට ගනිමින්. අප ක්‍රියාත්මක කළ ඒ වැඩසටහන් සඳහා විවිධ පුද්ගලයන්ගෙන් උදව් උපකාර හිමි වූ අතර අදත් ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ආදි ආනන්දීය සංගමය මනුසත් දෙරණ වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් සිදු කළේ මෙලෙසින්. ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය මූලිකත්වය අරගෙන වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සියලු ලාංකිකයන්වත් එකතු කරගෙන ඔවුන් අරමුදලක් පිටවලා ඒ එකතු කරපු අරමුදල අසරණ වූ ජනයාට බෙදා දීම සම්බන්ධයෙන් වැඩ කටයුතු කරගෙන ගියා. ඉතින් උන්ට අවශ්‍ය වුණා හොඳ යාන්ත්‍රණයක් මේ ආධාර බෙදා දීම වෙනුවෙන්. ඉතින් එහිදී උන් තීරණයක් ගත්තා මනුසත් දෙරණ තමයි මේකට හොඳම යාන්ත්‍රණය තියෙන්නේ කියලා. ඒ අනුව ඔවුන් මේ අරමුදල මනුසත් දෙරණ හරහා ඒ අසරණ ජනතාවට බෙදා දීමට තීරණයක් ගත්තා. මනුසත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. ජන ජීවිතය නැවතත් යථාවත් කිරීමට රජයගත් තීරණයත් සමග පහත වැටී තිබූ උඩරට එළවලු මිල ගණන් නැවත ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග අස්වනු මිලදී ගැනීමට කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ වෙත පැමිණෙන වෙළඳුන්ගේද වර්ධනයක් දැකිය හැකි බවයි වාර්තා වන්නේ. දිවයිනට පනවා තිබූ ඇඳිරි නීතිය හේතුවෙන් උඩරට එළවලු වර්ග රැසක මිල ගණන් පහත වැටි අලෙවි කරගත නොහැකි තත්වයක් ඉකුත් මාස කිහිපයේදී උද්ගතව තිබුණා. ඉන් අපහසුතාවයට පත් ගොවීන්ගේ අස්වනු රජයේ මැදිහත්ව මිලදී ගැනීමද පසුගිය කාලයේදී සිදු කෙරුණා. කෙසේ වෙතත් රට විවෘත කර ජනජීවිතය නැවතත් යථාවත් කිරීමට රජය ගත් තීරණයත් සමග උඩරට එළවලු මිල ගණන් ඉහළ ගොස් ඇති අතර ආර්ථික මධ්‍යස්ථාන වෙත පිටපළාත්වල වෙළඳුන්ගේ පැමිණීමේ වර්ධනයක් දැකිය හැකි බවයි කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් පවසන්නේ. කලින් රුපියල් 10ට දී ගන්න බැරුව තිබ්බ කාලේ දැන් රුපියල් 60 70ට ඊටම 80ට නෙමෙයි යනවා. බොන්ජි මිලදී රුපියල් 30 අපි දෙන්න බැරුව තිබ්බා. දැන් 180ට 200ට දෙනවා. සාමාන්‍ය මට්ටමකට දැන් එළවලු මිල හැදිලා තියෙනවා. මොකද පිට
පළාත්වල ඉන්න වෙළඳ ව්‍යාපාරිකයෝ දැන් ටික ටික එනවා. ඉදිරියටත් මේ මිල හොඳ තත්ත්වයක පවතී කියන විශ්වාසය උඩ අපේ ගොවියෝ සෑහෙන කෙනෙක් ඉන්නවා මේ දවස්. දැන් තවත් පුවත් කිහිපයක්. කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇති හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියානන්ද වන අභාවප්‍රාප්ත මාෂල් පෙරේරා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අදත් බොහෝ පිරිසක් එක් වුණා. දේහය අද සවස බදුල්ලේ පිහිටි මහතාගේ නිවස වෙත රැගෙන ගොස් ලබන බදාදා අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි. ජපාන අධිරාජ්‍යා පිරිනමන The Order of Rising Sun සම්මාන අංශයේ ගෝල්ඩ් ඇන්ඩ් සිල්වර් රේස් කාණ්ඩය යටතේ පිරිනැමින පදක්කම ලාංකීය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මියට හිමිව තිබෙනවා. කාණ්ඩ 9ක් යටතේ පදක්කම් ප්‍රදානය සිදු කරන අතර එහි 5 වන කාණ්ඩයට අයත් ගෝල්ඩ් ඇන්ඩ් සිල්වර් රේස් යටතේ ඇයගේ සේවය අගයමින් මෙම පදක්කම පිරිනමා තිබුණා. Roll of the Rising Sun කියන්නේ ඉතින් ඉර පානවයි කියලා අපි හිතමු. මේකින් අපේ ලංකාවටත් පොඩ්ඩක් මේ අඳුරු ගතිය ගිහිල්ලා ඊටාම රත්තරන් රේස් වලින් තවත් පිරේවි කියලා මගේ ප්‍රාර්ථනාව ඒක තමයි. මුණරාගල තෙනගල්ලන්ද ප්‍රදේශයේදී වයස අවුරුදු 50ක පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. වෙඩි ප්‍රහාරයේ ලකල මිය ගිය අයගේ ඥාතියෙකු අත්අඩංගුවට ගැනීමට මුණරාගල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මම ඔතන එළියේ ඉඳගෙන හිටියේ. මම දැක්කේ නෑ ළඟට එනකම්. මගේ ඔළුවට තුවක්කුව තියාගෙන හිටියේ. කෑ ගැහුවේ අනික් කට්ටිය වයින්. අම්මා දැකලා හිටන් අම්මා කෑ ගැහුවා චමින්ද වෙලක. ඊට පස්සේ තමයි තාත්තා මෙහි ඉඳන් කඩාගෙන ආවේ උට. තාත්තා එළියට එනකම් ඉඳලා තාත්තට වෙඩි තිබ්බ ගමන් උදීව මං අතට එනකම් පැන්නුවා අල්ලගන්න බැරුව. පොළොන්නරුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් මඩකලපුවේ මාන්කේනි ප්‍රදේශයේ පිහිටි අක්කර 200ක කචුවකාවේ අස්වනු නිලීම පසුගියදා සිදු කෙරුණා. කචු ප්‍රවර්ධන ව්‍යාපෘති යටතේ මෙලෙස කචුවකාව සිදු කර තිබෙනවා. යුද සමයේදී LTT සංවිධානය විසින් සඟවන්නට ඇතැයි සැක කෙරෙන මෝටාර් උණ්ඩ දෙකක් වවුනියාව ඉච්ඡන්කුළුම ප්‍රදේශයේ ඉඩමක තිබී වවුනියාව පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. එත් සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ දවසක්.